මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය එදිරි වීර ගුණසේකර, ප්‍රකාශය සේනක උබේසිංහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ පාර්ලිමේන්තු විවාදය පෙරවරු 11ට. ගුරු විදුහල්පති සංගම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක්. මෙරට එන්නත් කරන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට. තවත් කොවිඩ් මරණ 63ක්. සමස්ත මරණ සංඛ්‍යාව 4571ක් දක්වා ඉහළට. වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ලබන සතියේ ආරම්භයේ. රුපියල් 16 දෛනික වැටුප නොගෙවන වතු සමාගම් වලට එරෙහිව නීතිමය පියවර. ගත වූ පැය 24 තුල වැඩිම කොවිඩ් මරණ ඉන්දුනීසියාවෙන්. මැටිල්ඩා කාල්සන් අද ඔලිම්පික් තරඟ බිමට. පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වෙයි. පෙරවරු 11 සිට පස්වරු 5:30 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසරේ වාර්ෂික වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වේ. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයින්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත හෙට විවාදයට ගැනීමට නියමිතයි. ලබන සිකුරාදා ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත විවාදයට ගැනේ. ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වේ. වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති තත්ත්වය පිළිබඳව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ ගුරු විදුහල්පති සංගම් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ. ගුරු හා විදුහල්පති වැටුප් ගැටලුව විසඳීමට අදාළව අමාත්‍ය මණ්ඩලය වෙත ඊයේ ඉදිරිපත් කෙරුණු පත්‍රිකාව සම්බන්ධයෙන් ගන්නා ලද තීන්දුව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරේ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්මත කිරීම ඇතුළු කරුණු රැසක් මුල් කරගනිමින් මෙවන විට විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටී. අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණීමට පමණක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මේ පිළිබඳව අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා. රජයේ සේවයවත් පුද්ගලික සේවයවත් අත්‍යවශ්‍ය සේවාවල සමාජිකාවන් පැමිණෙන අවස්ථාවලදී යම් හේකින් පොලිසිය ඔබෙන් රාජකාරී හැඳුනුම්පත ඉල්ලා සිටියොත් ඒ කරුණාකර ලබා දීමට කටයුතු කරන්න. පොලිසිය විසින් එවැනි අහඹු පරීක්ෂණ පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව පුද්ගලික ප්‍රවාහන සේවා ආශ්‍රිතව සිදු කරන්නට පුළුවන්. ලංකා ගමනාගමන මණ්ඩලයේ සතු බස් රථ සියල්ල මේ වන විට ධාවනයට එක් කර තිබේ. ඒ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවන්ට සරලන පරිදි බාධාවකින් තොරව ප්‍රවාහන සේවා සැපයීමට ක්‍රියා කරන බවයි. රට තුල පැවති සංචලන සීමා යම් කිසි ප්‍රමාණයකට ලිහිල් කිරීමත් සමගම රැකිරක්ෂාවලට පැමිණෙන අපේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අපේ බස් රථ සම්පූර්ණ ඇණියම ධාවනය සඳහා මේ වෙනට එක් කරලා තියෙන්නේ. අපි ඊයේ දින බස් රථ 4300 කට ආසන්න ප්‍රමාණයක් ධාවනයට එක් කළා. අද
අපේ බස් රථ ඇණියේ බස් රථ 5000 ධාවනය කිරීමේ හැකියාව තියෙනවා. අපි සම්පූර්ණ ප්‍රමාණයම ධාවනයට එක් කරනවා. විශේෂයෙන්ම පළාත් තුල පමණක් සිදු බස් රථ ධාවනය අපි ඊයේ දිනේ සිට පළාත් 4 ධාවනයත් ආරම්භ කළා. ඒ වගේම දුර සේවා බස් රථ අධිවේගී මාර්ගයේ බස් රථත් ධාවනය මේ වෙන විට ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා කිසිදු අපහසුතාවකින් තොරව ඒ ඕනෑම තැනක අයෙකුට තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතාවය සිල්මරින් ලබා ගැනීමේ හැකියාව අපි ඉටු කරලා තියෙනවා මේ අවස්ථාවේදී. අන්තර්පළාත් අතර ධාවනයට දුම්රිය 15ක් පමණ යොදවා තිබේ. පොදු ප්‍රවාහන භාවිතයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මේ අතර සේවා අවශ්‍යතා මත බස් රථ වැඩි ප්‍රමාණයක් ධාවනයේ යෙදවීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පියවරගෙන ඇත. අන්තර්පළාත් බස් රථ 60% සහ කෙටි ගමන් සේවා බස් රථ 50% දැනටමත් ධාවනයට එක් කර තිබේ. බස් රථ ධාවනයේ යම් අඩුවක් පවතින්නේ නම් එය යථා තත්ත්වයට පත් කිරීමටද ක්‍රියා කෙරේ. මේ අතර බස් රථවල ගමන් කිරීමට අවස්ථාව ලබා දෙන්නේ කොවිඩ් එන්නත ලබාගත් පුද්ගලයන්ට පමණක් වන බැවින් එන්නත් කරන කාඩ්පතේ ඡායා පිටපතක් ළඟ තබා ගැනීමේ අවශ්‍යතාව එම සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙයි. ප්‍රමාණවත් පරිදි දුම්රිය ධාවනයට එක් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමට ජනතාව කටයුතු කළ යුතුය. මේ පිළිබඳව අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා. බස් රථ 4000ක් පමණ ධාවනය කෙරුවා. පෞද්ගලික බස් රථ යම් ප්‍රමාණයක් අපි ධාවනය කෙරුවා. බස් රථ තුල සදබදයක් උනේ නැහැ කියන එක තමයි අපිට වාර්තා වෙලා තියෙන්නේ. වගේම දුම්රිය 15ක් පමණ අපි ඊයේ දිනේ යොදවුවා. දුම්රිය වල යම් අධිකමක් තියෙනවා කියන එක අපිට ඊයේ දිනේ ධාවනය වෙච්ච දුම්රිය වලින් දැනගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව හෙට දිනේ පමණ ඉඳලා අපි මගීන්ගේ ප්‍රමාණය බලලා ඉදිරි සතිය ඇතුළත ඒ කාර්යාල සේවාවන් සඳහා මගීන්ට දුම්රියෙන් ගමන් කිරීම සඳහා ඇතිතරම් දුම්රිය ප්‍රමාණයක් මේ සතිය ඇතුළත ඒ යන මගීන් ප්‍රමාණය ගැනත් හොයලා බලලා අපි යොදවන්න බලාපොරොත්තු වෙනවා කියන එක කියන්න අවශ්‍යයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් ශ්‍රී ලංකාවේ එන්නත් කරන ඉලක්ක කලින්ම සපුරා තිබීම ප්‍රශංසනීය බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඩෙට්‍රෝස් ඇඩ්නොම් ග්‍රේබ්‍රියසස් මහතා පවසයි. ටියුටර් පණිවිඩයක් නිකුත් කරන හෙතෙම පවසන්නේ ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසයේ වන විට එන්නත් කරණය සඳහා ඉලක්කගත වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙන අතර එම ඉලක්කය මේ වන විට සැලකිය යුතු මට්ටමකින් සපුරාගෙන තිබීම ප්‍රශංසනීය බවයි. රටපුරා මධ්‍යස්ථාන පිහිටුවමින් ඉතා කාර්යක්ෂමව එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. දිවා රාත්‍රී එන්නත් කරන මධ්‍යස්ථාන විවෘත කිරීමද ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ටියුටර් පණිවිඩය තුලින් අගය කර ඇත. කොවිඩ් රෝගීහු 2382 දෙනෙක් ඊයේ හඳුනාගත්හ. ඒ සමග මෙරට කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 3,13,731 දක්වා ඉහළ ගොස් තිබේ. සුව වූ සංඛ්‍යාව 2,80,000කට අධිකය. 25,973 දෙනෙක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබති. සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 4,571කි. කොවිඩ් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය. මේ අතර කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව රජය අවධාරණය කරයි. මේ වන විට 1,76,000කට අධික පිරිසකට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබේ. එහි දෙවන මාත්‍රාව ලබා දී ඇති සංඛ්‍යාව 22,54,000කට අධිකය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේ වැඩසටහන දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක වේ. කොළඹ විහාර මහාදේවී උද්‍යානය බත්තරමුල්ල දියත උයන ඇතුළු ස්ථාන රැසක ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම අඛණ්ඩව සිදු කෙරේ. මේ අතර වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින් එන්නත්කරණය කිරීම ලබන සතියේ ලැබීමට නියමිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 ලැබුණු පසු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. අතිගරු ජනාධිපතිතුමා අපිට දීපු අභියෝගය තමයි අගෝස්තු මාසයේ අවසන් වෙනකොට අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත්කරණය නිමා කරන්න කියලා. අපේ රටේ සෞඛ්‍ය සේවකයන්ගේ ඒ වගේම ආරක්ෂක අංශවල සහයෝගයෙන් අපිට දීපු ඉලක්කය ඒ අදාළ දිනයටත් පෙර නිමා කරන්න
ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. අවුරුදු 18 සහ 30 කාණ්ඩයේ අයට එන්නත් ලබා දීම ආරම්භ කරනවා. මේ සඳහා අවශ්‍ය සයිනෝෆාම් එන්නත් තවත් මාත්‍රා ලක්ෂ 40ක් ලබන සතිය තුල අපේ රටට ලැබෙන්න නියමිතයි. සති 4කින් තමයි සයිනෝෆාම් එන්නතේ දෙවනි මාත්‍රාව ලබා දෙන්නේ. නමුත් මේ පිළිබඳ පරීක්ෂණ කරපු අය නිෂ්පාදකයෝ අපිට දැනුම් දීලා තියෙනවා සති 3කින් උනත් දෙවනි මාත්‍රාව ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ ගැනත් අපි අවධානය යොමු කරනවා. මේ අතර කොවිඩ් වෛරසයට අදාළ රෝග ලක්ෂණ දරුවන්ට පවතින්නේ නම් වහාම රෝහලකට යොමු කරන ලෙස රිච්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය චන්න පෙරේරා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි. පහුගිය දින කිහිපය තුළ දරුවන් COVID-19 රෝග තත්ත්වයේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙනවා. රිච්වේ ආර්යා ළමා රෝහලේ පවා COVID-19 කියන රෝග තත්ත්වය අඳුරගන්න දරුවන් සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. මේ දැනට තියෙන තත්ත්වය යටතේ ඩෙල්ටා ප්‍රභේදයේ සහිත දරුවන් උනත් ඉන්න පුළුවන්. රජයේ සියලු රෝහල් වල මේ දරුවන් රෝහලට පැමිණි පසු COVID-19 සහිත දරුවන් සහ ඒ රෝගයේ නැති දරුවන් පැහැදිලිව අඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා දෙමව්පියන් අනවශ්‍ය ලෙස බියක් ඇති කරගෙන ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණීමේ කිසිම බියක් ඇති කරගත යුතු නැහැ. වී සඳහා සහතික මිලක් නියම කෙරේ. රුපියල් 50ට අඩුවෙන් වී කිලෝග්‍රෑම්යක් මිලට නොගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තහවුරු කරයි. පසුගිය කන්නේදී රුපියල් 56කට වී කිලෝග්‍රෑම්යක් මිලදී ගැනීමට කටයුතු කෙරෙන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ක්‍රියාකලාපය පසුගිය කාලය තුල මාෆියාවක් බවට පත්ව තිබුණි. ඔවුන් පසුගිය කන්නේදී ලබාගත් ඇති ලාභය රුපියල් මිලියන 50කට අධිකය. සාධාරණ මිලට වී මිලදී ගනිමින් ගොවියා තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. ඒ වෙනුවෙන් අඛණ්ඩ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා පෙන්වා දෙයි. වතුකම්කරුවන්ට හිමි රුපියල් 16 දෛනික වැටුප නොගෙවෙන සමාගම්වලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අවධාරණය කරයි. එලෙස වැටුප් නොගෙවන සමාගම් පිළිබඳ තොරතුරු දිස්ත්‍රික් කම්කරු කාර්යාලවලට ලබා දෙන ලෙස හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පඩිපාලක සභාවෙන් වැඩි කරන ලද රුපියල් 10ක දෛනික වැටුප සියලුම තේ කර්මාන්තයට සහ රබර් කර්මාන්තයට අදාළ කම්කරුවන්ට අදාළ වෙනවා. එම වැටුප ගෙවීමට එරෙහිව වතුහාම් පුතුන් අභියාචනාධිකරණයට ගිහිල්ලා වාරණ නියෝගයක් ඉල්ලා තියත් අභියාචනාධිකරණයෙන් එම වාරණ නියෝගය නිකුත් කරේ නැහැ. එසේ නොගෙව වෙන සමාගම් සම්බන්ධයෙන් අපි පඩිපාලක සභා ආඥාපනත අනුව කටයුතු කිරීමට පසුබට වෙන්නේ නැහැ කොහෙත්ම. ඒ වගේම එම ආකාරයට පඩිපාලක සභාවේ ගත් තීරණය පරිදි රුපියල් 10ක වැටුප නොගෙවන වතු සමාගම් වලට සම්බන්ධයෙන් අපි උසාවියට කරුණු වාර්තා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කෝප් කමිටුව හමුවට අද කැඳවා තිබේ. එම සම්මේලනයේ වර්තමාන කාර්ය සාධනය එහිදී සැලකිල්ලට ගැනේ. මීට පෙර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණද එහි සභාපතිවරයා ඊට සහභාගී නොවීම හේතුවෙන් රැස්වීම අත්හිටුවීමට එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා කටයුතු කළේය. අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවද සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද රැස්වේ. ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ නිරීක්ෂණ හා නිර්දේශ ලබා දෙන ලෙස බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අදාළ සියලු පාර්ශවවලට දැනුම් දෙයි. අදාළ නිරීක්ෂණ හා නිර්දේශ ලබන මාස 5 වෙනි දිනට පෙර admin@mbs.gov.lk යන විද්‍යුත් ලිපිනයට එවිය යුතුය. නිර්මල බුද්ධ ධර්මයේ සුරක්ෂිත කොට අනාගත පරපුරට දායාද කිරීම සඳහා ත්‍රිපිටක සංරක්ෂණ පනතක් සුදුසු බවට ඉදිරිපත් වූ ඉල්ලීම මත එය සකස් කර තිබේ. අදාළ පනත් කෙටුම්පත www.mbs.gov.lk යන වෙබ් අඩවියේ පළ කර තිබේ. මීට අදාළ විද්වත් කමිටු සාකච්ඡාවක් ලබන 5, 6 සහ 7 යන දිනවල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන බව එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා සඳහන් කරයි. ලබන 6 වෙනිදා පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා නිරීක්ෂණ හා නිර්දේශ එම ස්ථානයේ සිටින නිලධාරීන්ට ලිඛිතව බාර දීමට අවස්ථාව සලසා දී ඇත.
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සියලුම රාජ්‍ය සේවකින් චක්‍රලේඛයට අවනතව සේවයට පැමිණිය යුතු බව රාජ්‍ය සේවා පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා අවධාරණය කරයි. එලෙස නොපැමිණෙන සේවකයින් නිවාඩු ලබා ගත යුතුය. රාජ්‍ය සේවකයන් සේවයට පැමිණීම ඊයේ ඉහළ මට්ටමක පැවතින. එය 80%ට වඩා වැඩි බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. රජයේ පාසල්වල පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ඉල්ලුම්පත් ලියාපදිංචි තැපෑලෙන් යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි. තැපෑලේදී සිදුවන තදබදය අවම කර ගැනීම සඳහා තැපෑල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ස්පීඩ් පෝස්ට් කුරියර් සේවාව භාවිත කරන ලෙසද එම අමාත්‍යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටී. රට තුළ පවතින COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ ඉල්ලුම්පත් පාසල් වෙත යොමු කිරීම ප්‍රමාද වී තිබේ. විදෙස් පුවත්. ගත වූ පැය 24 තුළ ලෝපුරා COVID-19 වෛරසය ආසාදනය වූවන් 4,53,069ක් වාර්තා වී තිබේ. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වේ. 39,975ක් ලෙස එය සටහන් වේ. ඉන්දියාවෙන් ආසාදිතයෝ 30,031ක් හඳුනාගත්හ. රුසියාවෙන් ආසාදිතයින් 23,508ක්ද, තුර්කියෙන් ආසාදිතයින් 22,898ක්ද, ඉරානයෙන් ආසාදිතයින් 37,189ක්ද, ඉන්දුනීසියාවෙන් ආසාදිතයින් 22,404ක්ද හඳුනාගෙන ඇත. ගත වූ පැය 24 තුළ ලෝපුරා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 7,295කි. එම කාලය තුළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වී තිබේ. 1,568ක් ලෙස එය සටහන් වේ. ඇමරිකාවේ දකුණු කැරොලිනා ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමකින් පුද්ගලයෝ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇත. සිදුවීම සම්බන්ධව ග්‍රීන්වුඩ්හි ෂෙරිෆ් කාර්යාලයේද නිවේදනයක් නිකුත් කර ඇත. ලැබුගිනි හේතුවෙන් තුර්කියේ ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 16ක් දක්වා ඉහළයයි. උණුසුම් කාලගුණයත් සමග දකුණු තුර්කියේ ලැබුගිනි හටගෙන තිබේ. ගත වූ දින 6 තුළ එරට සිදුව ඇති ලැබුගිනි සංඛ්‍යාව 100කට අධිකය. අධික උෂ්ණත්වය සහ සුළං හේතුවෙන් ලැබුගිනි පාලනය අසීරු වී තිබේ. එරට සංචාරක හෝටල් තුළ ලැබුම්ගෙන සිටි විශාල පිරිසක්ද ලැබුගිනි හේතුවෙන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනාව ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වටම්. මාසික දිනුම් මැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. අධිකරණ පුහුණු ඇකඩමියක් ස්ථාපිත කෙරේ. ඊට අදාළ නිර්දේශ ලබා ගැනීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බෝනෙක අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා තීරණය කර ඇත. අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය, නීතිමය ප්‍රසංස්කරණ සහ ඩිජිටල්කරණය යන ශේෂ්ත්‍රවල ප්‍රවර්ධනය සඳහා රජය ප්‍රමුඛතාව දී තිබේ. අධිකරණ විනිසුරුවන්ගේ දැනුම සහ කුසලතා තවදුරටත් වර්ධනය කිරීම වෙනුවෙන්ද පහසුකම් සැලසීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්
ඔබ වෙත ගෙන ආවේ මහත්තයා ගේ හදනවා නේද? ඔව් මුදලාලි. මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි ජාතිය. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා. මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. බෝධින් මොහොත ලක්ෂ ගණනින් වාසනාවන්තයින් මේ කරන CAV ජනජය වාසනා ආරම්භුණා. අගෝස්තු 15 දක්වා ඔබේ විල්පතට 140ක් දක්වා වට්ටම්. මාසික දිනුම් වැදීමෙන් රුපියල් 3000කට වැඩි විල්පත් සඳහා වටිනා අත්‍රැක්ටර් දිනා ගන්න. ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුව වන මැටිල්ඩා කාල්සන් අද පසුරු 3:30ට තරගබිමට පිවිසෙයි. අශ්වාරෝහක ඉසව්වෙන් ඇය මෙහිදී තරගවදී. ශ්‍රී ලංකාව නියෝජනය කළ කිසිදු තරංකරුවෙකුට අර්ධවසන් පූර්ව තරග සඳහා හෝ පිවිසීමට හැකියාවක් නොලැබුණි. අද තරගයේදී මැටිල්ඩා කාල්සන් ඉහළ දක්ෂතා අතරට පැමිණුණු ඇතැයි අපේක්ෂා කෙරේ. ටෝකියෝ ඔලිම්පික් පදක්කම් සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට චීනය සමත් වෙයි. රන් පදක්කම් 29ක්, රිදි පදක්කම් 17ක් සහ ලෝකඩ පදක්කම් 16ක් චීනය සතු වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ පදක්කම් සටහනේ දෙවන ස්ථානයේ පසුවේ. ඔවුන් හිමි කරගෙන ඇති රන් පදක්කම් සංඛ්‍යාව 22කි. රන් පදක්කම් 17ක් හිමි කරගත් සත්කාරක ජපානය තුන්වෙනි ස්ථානයේ පසුවේ. ඔස්ට්‍රේලියාව රන් පදක්කම් 14ක් හිමි කරගනිමින් පදක්කම් සටහනේ සිව්වන ස්ථානයට පත්ව ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කුඩාත්තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 2.5ක් වැය කෙරේ. පසේ PH අගය පරීක්ෂා කිරීම සඳහා යන්ත්‍ර 114ක් ඒ යටතේ මිලදීගෙන තිබේ. දිස්ත්‍රික්ක 6ක තේ පරීක්ෂණ නිලධාරීන් වෙත එම යන්ත්‍ර ලබා දීමට වැවිලි කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICR ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. සෞභාග්‍ය නිෂ්පාදන ගම්මාන මගින් ප්‍රතිලාභ හිමිවන්නේ සමෘද්ධිලාභීන්ට පමණක් නොවන බව සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ නිලන්ත වික්‍රමනායක මහතා පෙන්වා දෙයි. මෙම ගම්මාන පිහිටුවා මාස 6කින් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකිවනු ඇතැයි හෙතෙම සඳහන් කරයි. අපි මෙහිදී අපේ මූලික කාණ්ඩ විතර සලකන්නේ සමෘද්ධිලාභීනොත් ඇතුළුව සමෘද්ධිලාභීන් නොවුනත් විභවතාවයක් සහිත හැකියාවක් සහිත අඩු ආදායම්ලාභීන් ප්‍රජාව තමයි අපේ මූලික ඉලක්ක කණ්ඩායම් බවට පත් වෙලා තියෙන්නේ. මේ වෙනකොට රුපියල් මිලියන 5300ක ප්‍රතිපාදන ප්‍රමාණයක් නිෂ්පාදන ගම්මාන වැඩසටහන සඳහා රජයෙන් අපිට ලබා දීලා තියෙනවා. ඒ ඉලක්කය සපුරා ගැනීම තමයි මේ වෙනකොට සිද්ධ කරමින් පවතින්නේ. මේ වෙන විටත් රුපියල් මිලියන 2300කට වඩා වැඩි ප්‍රමාණයක් අපි දිස්ත්‍රික් ලේකම්තුමන්ලා හරහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාමීය ජනතාව වෙත ප්‍රතිපාදන ලබා දීලා වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ බිමල් පුතානේ හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගෙන. සබරගමුව හා බස්සාහිර පළාත්වලත් නුවරඑළිය මහනුවර ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන ස්වල්පයක පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැගෙන. මීළඟට දවසේ සටහන. කොවිඩ් වසංගතයෙන් රට ගලවා ගැනීමට ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය රටේ ජනතාව එන්නත් කරණයට ලක් කිරීමයි. බොහෝ දෙනෙක් මූලිකව ඇහුවේ රටට එන්නත් ලැබෙන්නේ කොහොමද? කෝ එන්නත් ගන්න සල්ලි? මේ සියල්ල ඉතා ඉවසීමෙන් දරා ගනිමින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එන්නත් රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය මූලික පිඹුරුපත් සකස් කළා. ඍජු තීන්දුව ගන්නා නායකයෙක් හැටියට එතුමා රටේ ජනතාව කොවිඩ් වලින් ආරක්ෂා කර ගැනීමට භාණ්ඩාගාරයේ අන්තිම සතයත් වේදම් කරන්න උනත් ප්‍රශ්නයක් නැහැයි නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළා. එහෙම කියලා ජනාධිපතිතුමා නිකන් හිටියේ නෑ. එන්නත් නිෂ්පාදනය කරන රටවල රාජ්‍ය නායකයන්ට පෞද්ගලිකවම කතා කළා. ජපානය, ඉන්දියාව, චීනය, ඇමරිකාව මේ හැම රටකම රාජ්‍ය නායකින්ට කතා කරලා ඇස්ට්‍රාසෙනෙකා, සයිනෝෆාම්, ස්පුට්නික් V, ෆයිසර්, මොඩර්නා මේ සියලුම වර්ගයේ එන්නත් රටට ගෙන්න කටයුතු කළා. එන්නත් ගෙනාවට වැඩක් නෑ. ඒව ජනතාවට විදින්න ක්‍රමයක් නැත්නම් එහෙම නැතුව ප්‍රතිඵල ලබා ගන්න බෑ. මේක මැනවින් තේරුම්ගත් ජනාධිපතිතුමා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව මේ සියලු හමුදාවල වෛද්‍ය බලකා එක් රැස් කරලා මේ වැඩේට යොමු කළා. පැය 24ක් ක්‍රියාත්මක කරන එන්නත් මධ්‍යස්ථාන ගැන අපේ රටේ ජනතාව අහලා තිබුණේ නෑ. එක දවසට එක මධ්‍යස්ථානයකින් එන්නත් 20000ක් ගහන්නේ කොහොමද? ඒ ජනාධිපතිතුමා සිදු කළා. අද අපේ රටේ කෝටි 10ක් නැත්නම් ලක්ෂ 100ක් කුමන හෝ එන්නතක් ගත්ත කෙනෙක් බවට පත් වී තිබෙනවා. ඒ වෙනුවෙන් රටේ ජනතාවගේ ගෞරවය සහ ප්‍රශංසාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නිතැතින්ම හිමි වෙනවා. උදැස්සන ප්‍රවෘත්ති අවසන් කිරීමට යලිත් සිරස්තල. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිළිබඳ සභාව කල්තැබීමේ පාර්ලිමේන්තු විවාදය පෙරවරු 11ට. ගුරු විදුහල්පති සංගම් සහ අධ්‍යාපන අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද. අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක්. මෙරට එන්නත් කරන වැඩපිළිවෙල ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට. තවත් කොවිඩ් මරණ 63ක්. සමස්ත මරණ සංඛ්‍යාව 4571ක් දක්වා ඉහළට. වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම ලබන සතියේ ආරම්භේ. රුපියල් 10 දෛනික වැටුප නොගෙවෙන වතු සමාගම් වලට එරෙහිව නීතිමය පියවර. ගත වූ පැය 24 තුල වැඩිම කොවිඩ් මරණ ඉන්දුනීසියාවෙන්. මැටිල්ඩා කාල්සන් අද ඔලිම්පික් තරග බිමට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදැස්සන ප්‍රවෘත්ති මින් සමාප්තයි.